සාගරයේ ගැඹුරු බව ඇත්තයි හාරලා බැලුවොතින් වෙරළත් සෑහෙන ගැඹුරකින් යුක්තයි. නූතන පරපුරේ සම්මානිත කිවියර රුවන් බන්දු ජීව තමන්ගේ මුහුණු පොත් කිනුමේ තබා තිබූ සටහනක් තමයි මගේ ආකාරයෙන් ඔබට උපුටා දැක්ුවේ. ගැඹුර පෙනෙන සයුරත් ගැඹුර නොපෙනෙන වෙරළත් අතර දෝලණය වන තරුණයේ සංවාදය නම් මාවතකට අරගෙන යන යං පැදුරු ඔන්ලයින් වැඩසටහනේ දිශානතියට අද තවත් වැදගත් පුද්ගලයෙක් අපිට සමග එකතු පහදු වෙලා ඉන්නවා. ඔහු ලංකාවේ තරුණ සහ ක්‍රීඩා කටයුතු කැබිනට් අමාත්‍යාංශයේ ලේකම් දුරන්දර අනුරාධ විජේකොන් මැතිතුමා. ආයුෂ බහුවා ලේකම්තුමනි. ඔබ ලංකාවේ තරුණ සහ ක්‍රීඩා කටයුතු සම්බන්ධයෙන් ප්‍රධානතම වක්කීම දරන අමාත්‍යාංශයේ ලේකම්වරයා. 2020 8 මාසයේ නිකුත් කරපු අංක 2187/27 දරණ කැසට් පත්‍රය අනුව තරුණ සහ ක්‍රීඩා කටයුතු අමාත්‍යාංශයට ජාතික තරුණ සේවා සභාව, ජාතික යොවුන් සේනාංකය ඇතුළු ප්‍රධාන සංස්ථාපිත ආයතන 8කුත්, ඒ වගේම ජාතික තරුණ සේවා සභාව පනත, ඒ වගේම යොවුන් සේනාංක පනත, ක්‍රීඩා සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත ආදී පනත් 5කුත් නියාමනය කිරීම, අධීක්ෂණය කිරීම යන වක්කීම් පැවරලා තියෙනවා. 2020 ඉඳන් 2021 වෙද්දී අවුරුද්දකට ආසන්න කාලයක් ගත වෙලා තියෙනවා. ඒ කාලය තුල අපි දන්නවා ලෝකයටම බලපාපු විවිධ අභියෝගයන් තුල ලංකාවටත් තරුණ සහ ක්‍රීඩා කටයුතු කියන මේ විෂයපතේ ප්‍රගමනය සම්බන්ධයෙන් ඉතා විශාල වැඩ කොටසක් කරන්නට බාර වුණා. ඒ පහුගිය අවුරුද්ද ගැන කෙටි සාරාංශයක් එක්ක අපි මේ කතා බහ පටන් ගමු ලේකම්තුමනි. ඔව් ඉස්සෙල්ලාම මම සතුටුයි මගේ ස්තුතිය පිරිනමන්න ජාතික තරුණ සේවා සභාවට ඒ වගේම යොවුන් පාර්ලිමේන්තුවට මේ වැඩසටහනට මට ආරාධනා කිරීම සම්බන්ධයෙන් මම හිතන්නේ ඔබ බොහොම කාලීන මාතෘකා වැදගත්කම යුක්ත මාතෘකා ඔස්සේ කතා කරනවා. ඇත්තටම තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයට ගරු ඇමතිවරයා පත්වීමත් ඒ වගේම ලේකම්වරයා හැටියට මම පත්වීමත් එකම විශේෂයෙන් ගරු ඇමතුමා ක්‍රීඩකයෙක් නිසා විශාල අපේක්ෂාවන් ප්‍රමාණයක් තිබුණා රටේ ක්‍රීඩාව හිණිපැත්තටම යයි කියන එක මම හිතන්නේ ඒක තාමත් ඒ බලාපොරොත්තු ඒ ආකාරයෙන් තියෙනවා. ඒ ඔස්සේ අපිට පැවරිච්ච කාර්යය ඔය කියන අපි දන්නවා රටේ ප්‍රතිපත්ති රාමුව මොකක්ද කියන එක. ඒ ප්‍රතිපත්ති රාමුව ඇතුලේ අමාත්‍යාංශ ඇති කරනකොට ඒවට ලැබිච්ච කාර්යභාරයන් සහ වගකීම් කර්තව්‍යයන් මම පැහැදිලිවම ඊටාම නිර්වුල්ව පැහැදිලිවම කියලා තියෙනවා. සහභාගී දැක්ම ඇතුලේ තරුණ ක්‍රීඩා අමාත්‍යාංශයේ වගකීම් සහ කර්තව්‍යයන් කියලා තියෙනවා වගේම අමාත්‍යාංශ ගැසට් කරනකොට ඒ ගැසට් නොටිෆිකේෂන් එක ඇතුළෙත් මේ ඔක්කොම පැහැදිලිව කියලා තියෙනවා. ඉතින් මේක තේරුම් ගත්ත අපි ගරු ඇමතුමත් එක්ක එකතු වෙලා සියලුම ආයතන ප්‍රධානීන්, නිලධාරීන් සහ විද්වතුන් එකතු කරගෙන අපි යා යුතු දිශානතිය පිළිබඳව විවිධ සංවාද කරා, විවිධ සාකච්ඡා කරා, වැඩමුළු තිබ්බා. ඉතින් ඒවා ඇතුලේ අපි කරන්න ඕන දේවල් අඳුරගත්තා. අපි ඉලක්ක පිහිටව ගත්තා. ඒ ඉලක්ක ඔස්සේ අපි යම් කාරණා මේනොටත් කරගෙන යනවා. හැබැයි අපිට බරපතලම බාධා වුණේ මේ වර්තමාන වසංගත තත්ත්වයේ කොවිඩ් ව්‍යසනය. හේතුව ක්‍රීඩාව පොතෙන් කරන්න පුළුවන් එකක් නෙවෙයි. ක්‍රීඩාව කතාවෙන් කරන්න පුළුවන් එකකුත් නෙවෙයි. ක්‍රීඩාවක් හැටියට ප්‍රායෝගිකව ඒ ක්‍රීඩකයන් එකතු වෙලා ක්‍රීඩා පිටියක් ඇතුලේ ගෘහස්ත හෝ විවෘත ක්‍රීඩා පිටියක් ඇතුලේ කරන්න වෙනවා බොහෝ ක්‍රීඩා. අපිට එකක් දෙකක් විතර පුළුවන් ඔන්ලයින් ඒ වගේ ඒවට යන්න. නමුත් බොහෝ ක්‍රීඩා එහෙමයි කරන්න සිද්ධ වෙන්නේ. ඉතින් එතකොට දැන් මේ වසංගත තත්ත්වයේ ශ්‍රී ලංකාවට විතරක් බලපාපු එකක් නෙවෙයි. මේ වසංගත තත්ත්වය මුළු ලෝකෙටම බලපාලා තියෙනවා අඩු වැඩි වශයෙන්. සමහර අය යම් ප්‍රමාණයකින් පාලනය කරගෙන තියෙනවා, සමහර අය ඒකේ ගොදුරක් බවට පත් වෙලා තියෙනවා. ඒතර අපි මූලිකවම අරමුණු හදාගත්තේ අපිට ජාතික තලයේ ජයග්‍රහණ නෙවෙයි අවශ්‍ය. ඒකට කරුව ඇමතුවාගේ එක කාරණාවක් තමයි දෙන්නෙක් තරඟයට ඇවිල්ලා ජාතික මට්ටමේ තරඟයකදී එක්කෙනෙක් දිනුවොත් එයා තමයි ජාතික ශූරයා. ඒතර එයාගේ පර්ෆෝමන්ස් එක නැත්නම් එයාගේ ගෝල් මෙඩල් එක හරි මොකක් හරි තිබුණාට ඒක රට ඇතුලේ සමහරලාවට අපි අපේක්ෂා කරන මට්ටමේ නැහැ. ඊළඟ එක තමයි අපිට තියෙන කඩේම අපේ සාෆ් ක්‍රීඩා තරඟාවලිය. ඒකෙත් ඇත්තටම අපි අතීතයේ ඉඳලා අද දක්වා ගත්තොත් එimhe ඉතාල විශාල ජයග්‍රහණ අත්පත් කරගෙන තියෙනවා. හැබැයි එතනින් එහාට තමයි අපේ ප්‍රශ්නේ තියෙන්නේ. අපිට පදක්කම් කීයක් තියෙනවද ආසියානු මල්ල ක්‍රීඩා තරඟාවලියේ? පදක්කම් කීයක් තියෙනවද කොමන්වෙල්ත් තරඟාවලියේ? පදක්කම් කීයක් තියෙනවද අපිට වර්ල්ඩ් ගේම්ස් වලදී? පදක්කම් කීයක් තියෙනවද ඔලිම්පික් වලදී? මේක තමයි
අපේ බරපතලම දැවෙනම ගැටලුව ප්‍රශ්නය අපි විසඳාගත යුතු තැන. ඉතින් මේ ඔය කියන ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ පිළිබඳ පිපාසයක් අපිට තියෙනවා. මොකද ඩංකන් වයිට් මැතිතුමා ජයග්‍රහණයක් ලැබලා අවුරුදු 40කට පස්සේ තමයි සුසන්තිකා ජයසිංහ අපිට ඔලිම්පික් පදක්කමක් අරන් එන්නේ. 2000 සුසන්තිකා ජයසිංහ ඔලිම්පික් පදක්කමක් ගත්තට පස්සේ දැන් අවුරුදු 21ක් ගත වෙලා තියෙනවා. තාමත් අපිට වෙන ජයග්‍රහණයකට යන්න බැරි වෙලා තියෙනවා. ඉතින් මෙවර ඔලිම්පික් තරඟාවලිය සඳහා අපේ ක්‍රීඩකයන් 9 දෙනෙක් සම්බන්ධ වෙනවා. ජයග්‍රහණයක අපේක්ෂාවක් අපිට කොච්චර තියාගන්න පුළුවන්ද කියන එක තියෙනවා. මොකද ක්‍රීඩා තරඟාවලියට සහභාගී වීම සඳහා සුදුසුකම් ලැබලා තියෙනවා. ඒ ලැබලා තියෙන අය සියලු දෙනාම ගත්තත් ඒගොල්ලන්ගේ වර්ල්ඩ් රෑන්කින් කොතනද තියෙන්නේ කියලා අපි වර්ල්ඩ් රෑන්කින් වල ඔලිම්පික් පරිසාධන මට්ටමට යන්න සුදුසුකම් ලැබුවත් සමහරලාට ඔලිම්පික් ජයග්‍රහණයකට තරඟකාරීව ඉදිරිපත් වීම සඳහා අපිට තියෙන අවකාශය පිළිබඳව තාමත් අපිට හිතන්න වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ කියන කාරණාත් එක්ක අපිට ජාත්‍යන්තර තරඟාවලිය අහිමි වෙලා තියෙනවා. ඒතර ජාත්‍යන්තරයටත් ඒ තරඟාවලිය පවත්වීම අපහසු වෙලා තියෙනවා. ඉතින් ක්‍රීඩාව පැත්තෙන් ගත්තොත් අපි මේ වගේ තැනක ඉන්නවා. ඒකට 1973 තමයි ක්‍රීඩා පනත හඳුන්වලා දෙන්නේ. රටේ නිදහස් ආර්ථික ප්‍රතිපත්තිය හඳුන්වා දෙන්නත් කලින්. හැබැයි 73න් පස්සේ අවස්ථා දෙකක තුනක යම් යම් සංශෝධන වුණාට සමස්තයක් හැටියට අපේ ආර්ථික ප්‍රතිපත්තිය වෙනස් වීම ඇතුළු වෙනස්කම් ටික සලකලා බැලුවට පස්සේ ඒකට උචිත ආකාරයට ක්‍රීඩා පනත සංශෝධන වුණාද කියන එක එහෙම නැත්නම් අලුතෙන් සකස් කරාද කියන එක ගැටලුවක්. ඒක නිසා අපි විවෘතාර්ථිකයක්වත් හඳුන්වලා නැති කාලෙක හඳුන්වා දුන්න පනතක් විවෘතාර්ථිකයෙන් පස්සේ මේ තියෙන ලෝක තත්ත්වයන්ට කොහොමද අපි ගලපගන්නේ කියන ගැටලුව තියෙනවා අපිට. ඒක නිසා අපි ප්‍රධාන වශයෙන්ම අවධානය යොමු කරේ අපේ ක්‍රීඩාව කළමනාකරණය කරන පරිපාලනය කරන නියාමනය කරන ඒකට අවශ්‍ය කරන පසුබිම සකස් කරන ක්‍රීඩා පනත අලුතින් ලියන එක. ඉතින් ඒ සඳහා දැනට අපි කැබිනට් අනුමැතිය අරගෙන තියෙනවා, කමිටි එකක් පත් කරලා තියෙනවා, ඒ අයට වගකීම් බාර දීලා තියෙනවා. හැබැයි අපි මේ රැක් කෙලවෙනකොට පහුවදාට ක්‍රීඩා පනත හඳුන්වා දෙන්න යන්නේ නැහැ. ඒකට හේතුව තමයි මේක විවිධ පාර්ශ්වවලට ඍජුව සහ වක්‍රව බලපානවා. ඒතර ඒ පාර්ශ්වයන්ගේ සහභාගීත්වයේ සහයෝගයේ දායකත්වය ඇතුව තමයි අපි ක්‍රීඩා පනත අලුතෙන් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒකට ප්‍රමාණවත් කාලයක් ඕනේ. ඉතින් ඒ කාලේ මම හිතන්නේ අපි දැන් ආරම්භ කරලා තියෙනවා, ගත කරමින් යනවා. ඉතින් ඉදිරියේදී අපිට පුළුවන් වෙයි රටටම ආරාධනා කරන්න අපිට ඒ සඳහා ඒගොල්ලන්ගේ යෝජනා අදහස් දෙන්න කියන එක. දෙවෙනි කාරණාව අපි දීර්ඝකාලීන සැලසුම් හදලා තියෙනවා. අවුරුදු 5කට, ඒ වගේම 3කට, ඒ වගේම අවුරුද්දකට. දැන් මේ දවස්වල අපි මුහුණ දීලා තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි අපේ 2021 වර්ෂයේ අපේ වාර්ෂික සැලැස්ම ක්‍රියාත්මක කර ගැනීම කොහොමද කරන්න කියන එක. ඒකට මූලික හේතුව සංචරණ සීමාවන් වෙනවා, විටින් විට වෙනත් සීමාවල් වෙනවා. ඉතින් මේවා ඇතුලේ අපිට ආයතනයක් හැටියට අපේ පූර්ණ ධාරිතාවයෙන් කටයුතු කරන්න බැරි වෙලා තියෙනවා. ඉතින් මේකෙදිත් මම හිතන්නේ ක්‍රීඩා අමාත්‍යාංශය හැමදාම වැඩ කරා. ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ තියෙන දෙපාර්තමේන්තුවත් වැඩ කරා මොන තත්ත්වෙ මත වුණත්. මම හිතන්නේ අපි වහලා තිබ්බ දවසක් හෝ දෙකක් හැර අනිත් හැමදාම වැඩ කරා. නමුත් අපිට තනියෙන් යන්න බෑ. මොකද අපේ කාර්යාවලිය ඉෂ්ට කිරීමේදී අපිට සහයෝගීතාවය දැක්විය යුතු ආයතන තියෙනවා. උදාහරණයක් කියන්නේ මුදල් අමාත්‍යාංශය. ඇතුළු බොහෝ ආයතන. ඒතර මේවා යම් හේකින් වැඩ කරන්නේ නැත්තම් සමහර අනුමැතින් ලබා ගැනීමේදී සමහර එකඟතාවයන් ලබා ගැනීමේදී ගැටලු තියෙනවා. ඒක නිසා අපි සැලසුම් කරාට වඩා පොඩ්ඩක් පිටිපස්සෙන් ඉන්නවා කියන එක තමයි මට මේ වෙලාව නම් කියන්න තියෙන්නේ. ඇල්මැති පාර්ශ්වයන් වල ස්ටේක් හෝල්ඩර්ස්ලාගේ අදහස් අරගෙන අනපනත් ආකාරයෙන් සංශෝධනය කරමින් ක්‍රීඩාවේ අභිවෘද්ධිය කරා අරගෙන යද්දී ජනප්‍රිය මාතෘකාව බවට පත් වෙන්නේ හැබැයි හැමතිස්සෙම ක්‍රිකට් වගේ දේවල්. අපි ඒ ගැනත් පසුවට කතා කරමු කරු ලේකම්තුමනි. ඊට මත්තෙන් අපි තවත් කාරණයකට යමු. ඔබ මේ වෙද්දී පරිණත පරිපාලන සේවයේ නිලධාරියෙක්, ඔබ දශක කිහිපයක අත්දැකීම් සහිත කෙනෙක්. ලංකාව තුළ පසුගිය දශක කිහිපය තුළ වෙච්ච වෙනස්කම් වල සංසිද්ධීන් වල ජීවමාන සාක්ෂිකරුවෙක්. ලතින් ඇමරිකාවේ පළමු වරට ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයෙන් බිහිවුණු මාක්ස්වාදී නායකයා වෙච්ච සැර්ලොදොර අයියන්දේ වරක් කියනවා. යමෙක් තරුණයෙක් වී හෙතෙම විප්ලවවාදියෙක් නොවුවේ නම් එය ජීවිද්‍යාත්මක ගැටලුවක් කියලා. තරුණයා විප්ලවවාදී විය යුතු බව ඇත්ත. නමුත් අපි පසුගිය දශක 7 තුළ විප්ලවවල ප්‍රතිවිපාක අත්විඳා. ඇතිවෙමින් තිබෙන සමාජාර්ථික පීඩනයන් තුළ ඉදිරි දශකයේ තුලත් යම්කිසි ආකාරයේ අරගලයන් වලට තරුණ ප්‍රජාව
යොමු වෙයි දෝයි කියලා සැකයක් මේ වෙද්දී දාර්ශනිකයන් සමාජ පරීක්ෂකයන් මතු කරමින් ඉන්නවා. ඉදිරි දශකයේ තුල තරුණයා සමාජ අරගලය සම්බන්ධයෙන් ගත යුතු මග පිළිබඳව අත්දැකීම් සහිත පරිණත පුද්ගලෙක් හැටියට ඔබතුමන් කොහොමද විග්‍රහ කරන්නේ? ඔව් ඇත්තටම දැන් මටත් ওই ප්‍රශ්නේ ওই ආකාරයෙන්ම දැනෙනවා සහ හැඟෙනවා. හේතුව තරුණයා කියලා කියන්නේ හැම වෙලේම කවුරු හරි කියන කාට හරි වුණු විදිහට වැඩ කරන පුද්ගලෙක් නෙවෙයි. ඔහු හැම වෙලේම ජීවිතේ අත්හදා බලන්න සූදානම්. ඒ වගේම මේ අත්හදා බැලීම සඳහා වන අවධානම ගන්නත් සූදානම්. ඒතර ඔහුගේ සිතුම් පැතුම් කියලා කියන එක පුද්ගලයෙක් හැටියට භෞතික වූ තරුණ වගේම සිතුම් පැතුම් තරුණයි. ඉතින් අපේ රටේ වෙලා තියෙන ලොකුම බාධාව තමයි යම් යම් ප්‍රතිපත්ති තීන්දුව తీරන ගන්න අයට Tamanට තරුණ කාලයක් තිබුණා කියන එක අමතක වෙලා තියෙන එක. ඒතර ඔහුට අද වෙනකොට අවුරුදු 40ක 50ක 60ක ඉන්න කෙනෙකුට තරුණෙක් හිතන හැටියට හිතීම පිළිබඳව බාධාවක් තියෙනවද කියන එක මට තියෙන එක ගැටලුවක්. ඒක නිසා මම හිතන්නේ ඕනෑම ජීවියෙක් මව්කුසින් එළියට ආවට පස්සේ ඉපදුනාට පස්සේ ඔහු මේ යන තෙක් දක්වා කියන්නේ අපි හිතුවත් අවුරුදු 60ක් 70ක් ජීවත් වෙනවා කියලා ඔහු ඊටාම බිලිඳු අවදියේ ලදරුවෙක් හැටියට ඉඳලා ක්‍රමක්‍රමයෙන් ඔය සකල විද අවදි පහු කරලා තමයි ඔහු වැඩිමහලු සහ මහල්ලෙක් සහ වැඩිහිටියෙක් වෙන්නේ. ඒතර කිසිදු වැඩිහිටියෙකුට තරුණයන්ගේ හැඟීම් පිළිබඳ අවබෝධයක් නැහැ කියලා කියන එක ඒක ඇත්තට ප්‍රායෝගිකව පිළිගන්න පුළුවන් එකක් නෙවෙයි. ඉතින් මට හිතෙන වෙලාවකට මේ බලය පිළිබඳ තියෙන කෑදරකම, අත්හැරීමට තියෙන අකමැත්ත, අහිමි වේ කියලා තියෙන බය මෙන්න මේ වගේ සාධක මත තරුණයාව නොතේරුණාසේ සලකලා කටයුතු කරන පසිමුවක් රටේ තියෙනවා. මේක කොච්චර හොඳද කියලා ප්‍රශ්නයක්. මොකද මම හිතන්නේ අපි හැම කාලයකදීම අපි අත්හැරිය යුතු දේ අත්හරින්න ඕනේ. ඊළඟට එන පරපුරට මේක බාර දෙන්න ඕනේ. ඒතර අපි හැමදාම අල්ලගෙන හිටියොත් අපිට ඊළඟ පරපුරට බාර දෙන්න වෙන්නේ නිකන් සෝදාපාලු වෙච්ච, નિසරු වෙච්ච, විනාශ වෙච්ච කිසිදු හරයක් නැති යමක්. මේක තමයි අපේ රටේ සිද්ධ වෙලා තියෙන්නේ. මොකද අපි අවුරුදු 73ක් නිදහස ලැබලා. එක පැත්තකින්. ඒතර අද වෙනකොට අපි මොනවද මේ නිදහස ඇතුලේ අපි විසින් සකස් කරගෙන තියෙන්නේ. අපි ඉතින් ඉස්සර වැරහැලි ඇඳගෙන අතු ඇඳගෙන එහෙම හිටියා වෙන්න පුළුවන්. ගොඩනැගිලි එච්චර නැති, කාපට් පාරවල් නැති රටක. නමුත් දැන් මේවත් එක්කමත් නැවත වතාවක් අපි හරාත්මකව බැලුවොත් කොයිද අපි ඉන්නේ කියලා. සාපේක්ෂව බැලුවොත් අපිත් එක්ක එක මට්ටමේ හෝ අපිට පහලින් හිටපු රටවල් එක්ක අපි කොයිද ඉන්නේ කියලා. එතන තියෙන බරපතල ගැටලුවක්. ඒතර මේ ගැටලු සහගත තත්ත්වයේ නිර්මාණය වුණේ ඇයි? ඒකට කවුද වග වෙන්න ඕනේ? කවුද වග කියන්න ඕනේ කියන කාරණාත් එක්ක ගියාම තරුණයෝ හැම වෙලේම මේවා විශ්ලේෂණය කරලා විග්‍රහ කරලා බලලා ඔහු ලේබල් කරන මුන් තමයි මේකට වග වෙන්න ඕනේ. අහවලා තමයි මේකට වග වෙන්න ඕනේ. ඒක වෙනස් කරන්න. ඈ? දෙසිසිපහම එපා. ඔය වගේ නෝ. ඉතින් එතකොට මම දකින්නේ දැන් සමාජයක් හෝ ආයතනයක් හෝ හැදෙන්නේ පුද්ගලයන් ඉන්නේ. ඒතර අපිට පුද්ගලයන්ට පුළුවන් නම් පෞද්ගලිකව වෙනස් වෙන්න. ගොඩනගෙන්න. ඒතර ඔහු නියෝජනය කරන සමාජය හෝ ආයතනය හෝ සංස්ථාව වෙනස් වෙනවා. දැන් බොහෝ අය හිතන්නේ තමන් වෙනස් නොවි අනිත් අය වෙනස් වෙන්න ඕන කියලා. අපේ රට වෙලා තියෙන ලොකුම වින්නහේ මේකයි කියලා මම නම් දකින්නේ. ඒ කියන්නේ ඊළඟ කාරණාව තමයි මට පේන දැන් උදාහරණයක් හැටියට දැන් මට අවස්ථාවක් දෙන්න දැන් මේ මට අවශ්‍යයි මෙන්න මේ කියන මේක ඔසවා තබන්න. දැන් මේ මට්ටමේ තියෙන මට දැන් ඕනි මේක මෙහෙම ඔසවා තබන්න. අපි හිතුවොත් මේ පුද්ගලයා කියලා. මේ මේසේ කියන එක රට කියලා. දැන් අපි මේක ඔසවා තබන්න ඕනි නම් මේක විතරක් ඔසවන වෙනකොට මේ රටම එසෙව්වොත් මේ වගේ මට්ටමකට මේක අනිවාර්යයෙන්ම එස වෙනවා. මේක අපි හිතන්න ඕනේ. ඒතර තමන්ට තනියෙන් කොච්චර දුර ගමන් කරන්න පුළුවන්ද කියන එකේ සීමාවල් තියෙනවා. හැබැයි රටක් හැටියට, සමාජයක් හැටියට, ආයතනයක් හැටියට, කණ්ඩායමක් හැටියට අපි එකතු වෙලා අපිට කියනවා සිනර්ජි ඉෆෙක්ට් එකක්. ඒ කියන්නේ 1.2 නෙවෙයි 1.5 වෙන්න පුළුවන්. ඒ වගේ ඉෆෙක්ට් එකක් දාන්න පුළුවන්. ඒතකොට ඒකට අපිට සැබෑ නායකත්වයක් ඕනේ. සැබෑ අරමුණු ටිකක් ඕනේ. ඒ අරමුණු සඳහා යන්න අපිට උපාය මාර්ග අවශ්‍යයි. වැඩපිළිවෙල අවශ්‍යයි. සැලසුම් අවශ්‍යයි. ඊළඟට අපි මේ සැලසුම් ක්‍රියාත්මක කිරීම සුදුසු පුද්ගලයන්ව ක්‍රියාත්මක කිරීම අවශ්‍යයි. ඊළඟ තමයි ඒක මොනිටරින් ඇන්ඩ් ඉවැලුවේෂන් කියන එක. මේක සිද්ධ වෙනවාද කියන එක. අඛණ්ඩව නිරන්තරව සොයා බැලීම අවශ්‍යයි. ඒකෙදී අපි දකින ගැප්ස් වලට අපි
තියෙනවන මොන හරි වෙනසක්. ඒ වෙනස නැවත වතාවක් ඇයි මේක වුනේ? ඒකට මොකක්ද හේතුව? සහ ඒ සඳහා කොහොමද පිළියම් දෙන්න කියන එකට යා යුතුයි. එහෙම නොවුනොත් මම හිතන්නේ ඒ සඳහා වගවිය යුතු නිලධාරීන් හෝ බලධාරීන් හෝ පාර්ශවයන් ඒ කාරණාව කරන්නේ නැහැ කියලා තරුණයාට පේනකොට ඔහුට තියෙන විකල්පය තමයි අරගල කිරීම. ඔහුට කියන විකල්පය තමයි විරුද්ධ වීම, එරෙහි වීම. සමහරවිට ඒකට කවුරු හරි වස්තු බීජයකුත් දැම්මොත් උඹලට පේන්නේ නැද්ද? මේක තේරෙන්නේ නැද්ද මල්ලි? ඕ මෙදලා හරියන්නේ නැහැ සහෝදරයා කියලා හරි මොකක් හරි කල්පනා කරනවා ඔය ඇත්ත තමයි. ඒතකොට තරුණයන් විප්ලව කළ යුතුයි. හැබැයි කුමක් අරබයාද කියන එක ප්‍රශ්නයක්. සමහර විප්ලව කියලා කියන්නේ ඒ විප්ලවයට නායකත්වය දෙන මිනිස්සු හෝ ඒ අයට තියෙන අවශ්‍යතාවය මිසක් සැබෑ තරුණයන්ගේ අවශ්‍යතාවය නෙවෙයි. එතකොට මේක තේරුම් ගත යුතු තරුණයි. එතකොට ඒක තේරුම් ගන්න පුළුවන් තාරුණ්‍යයක් අපිට ඉන්නවද කියන ප්‍රශ්නයක් එනවා. දැන් සරල උදාහරණයක් අරන් බලන්න මේ පැතුම් දැන් අපේ ඊස්ටර් සන්ඩේ ඇටැක් එක. දැන් සාමාන්‍යයෙන් අරගල කරේ දුප්පත්කමට, Tamanට කන්න බොන්න නැතිකමට, අධ්‍යාපනය සඳහා අවශ්‍යතාවයක් නැති අවස්ථාවලදී සමාජ පීඩනයන් හමු වෙන්නේ. හැබැයි මේ ඊස්ටර් සන්ඩේ ඇටැක් එකේදී ත්‍රස්තවාදීන් බවට පත් උනේ උගත් අය, බුද්ධිමත් අය සහ සමාජයේ යම් ධනයක් තිබිච්ච අය. ඒකට අපි තේරුම් ගත යුතුයි මේ අය මේක කරනවා මේ අය නොකරනවා කියන කතන්දරයක් දැන් නැහැ. ඕන කෙනෙක් කරන්න පුළුවන්. ඒක නිසා රටකට අවශ්‍යයි නිවැරදි දැක්මක්, නිවැරදි වැඩපිළිවෙලක්. ඒ වැඩපිළිවෙල මෙහෙවන්න ක්‍රියාත්මක කරන්න හොඳ නායකත්වයක්. ඒක යටතේ වකීම් දරන මිනිස්සු වගකීමෙන් සහ වගවීමෙන් කටයුතු කිරීම. එහෙම නොවුනත් ඉතිහාසයේ වෙච්ච දේවල් නැවත නැවත සිද්ධ වෙන්න තියෙන ඉඩකඩ කාටවත් වළක්වන්න බෑ. ඔව්. ඔබ කියන දේ පැහැදිලි. සහනය සම්බන්ධයෙන් කතා කරලා තියෙන 2014 තරුණ ප්‍රතිපත්තිය තුල. ඒ ප්‍රතිපත්තිය තුල කියනවා මේ අසහනය මැඩ පැවැත්වීම සඳහා බිහි කරන ආයතනික ව්‍යුහයන් තුල එක් ව්‍යුහයක් හැටියට උන් හඳුනා ගන්නවා ජාතික තරුණ පාර්ලිමේන්තුව. එවකට ජාතික යෝන් පාර්ලිමේන්තුව. යෝන් පාර්ලිමේන්තුව ප්‍රතිපත්ති සැකසීමේ කාර්යයට දායක කරගන්න ගත යුතුයි කියලා එතන පළාත් පාලන මට්ටමින් සහ ජාතික මට්ටමින් දායක කරගත යුතුයි කියන එක එතන නිර්දේශ කරනවා. ඒ වගේම තමයි ගෝඨාභය රාජපක්ෂ අධිකරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය තුලත් එතුමා පැහැදිලිව කියනවා 125ක තරුණ නියෝජනයක් පළාත් පාලන, පළාත් සභා සහ ජාතික පාර්ලිමේන්තුව තුල ලබා දිය යුතුයි කියලා. ඇත්තටම ලේකම්තුමනි තරුණයා විසින් ලබා දෙන නායකත්වය පළාත් පාලන ආයතනයක, පළාත් සභාවක, ජාතික පාර්ලිමේන්තුවක මන්ත්‍රී ධූරයක් කියන තැනට පමණක් ලඝු විය යුතුද? නැත්නම් එතනින් එහාට ගිහපු සමාජ නායකත්වයක් නිර්මාණය කරන්නට අපිට මේ ජාතික තරුණ පාර්ලිමේන්තුව කියන ව්‍යුහය භාවිත කරන්න බැරිද? ඔව් මම හිතන්නේ ඒක ඊටාම හොඳ ප්‍රශ්නයක්. මම හිතන්නේ ඒක හරිම කාලානුරූප ප්‍රශ්නයක්. මොකද හේතුව මම ජාතික තරුණ පාර්ලිමේන්තුවේ සමහර සභිකයන් එහෙම නැත්නම් മന്ത്രിවරුන් දැක්කමත් මටත් මහ බයක් දැනෙනවා. ආපෞසරයක් මේ ප්‍රාදේශ සභා മന്ത്രി කෙනෙක් වෙන්න එහෙම නැත්නම් මොකක් හරි එක සභිකයෙක් වෙන්නද මේ උත්සාහ කරන්නේ. මම හිතන්නේ අනාගත රටේ නායකත්වය, ජාතිය නායකත්වය, ඒ වගේම ජාත්‍යන්තරයේ ඉස්සරහා කොහොමද අපේ රට ඔසවා තබන්නේ කියන එක, ඒකෙදි තරුණයාගේ වගකීම් සහ කාර්යභාරය මොකක්ද කියන එක මීට වඩා පුළුල්ව සිටිය යුතු එකක්. මොකද හේතුව දැන් අපිට රට ඇතුලේ අපි කවුරු මොනවා ටිකක් දන්නවා. හැබැයි අපි කලාපය ඇතුලේ ලංකාව කියන ශ්‍රී ලංකාව කියන නම කියපුවා දන්න විදිහක් තියෙනවා. ජාත්‍යන්තරයේ අපිව ගැන දන්න විදිහ මොකද්ද? දැන් තාමත් කියනවා මේ ශ්‍රී ලංකාවේ බොහෝ රටවල් කියන්නේ ශ්‍රී ලංකාවේ බාබේරියන්ස්ලා තමයි තාම ඉන්නේ කියලා. ම්ලේච්චෝ ඉන්නේ කියලා. ඒතර මේ ම්ලේච්චෝ කියලා කියන්නේ ඇයි? අපි තාම අතු ඇඳගෙන ඊතල අරගෙන දඩේ මේ යනවාද? මුර්ගියෝ වගේ සත්තු මරාගෙන කන එහෙම අමු සංස්කෘතියක් අපිට තියෙන නිසා නෙවෙයි. අපි සුද්දාගේ ඇඳුම ඇඳගෙන ටයි බැඳගෙන කෝට් දාගෙන හැබැයි කරන්නේ අර වැඩේ. අපේ ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, කුහකකම මේක ඒවා ගිහිල්ලා තියෙනවා කියලා මට වෙලාවකට හිතෙනවා. මේක බෞද්ධ රටක් කියලා අපි කියනවා. හැබැයි බෞද්ධ ඉගැන්වීම් වල තියෙන බොහෝ සංකල්ප අපේ සමාජය තුළ තියෙනවද කියලා. මානව හැසිරීම ඇතුළේ තියෙනවද කියන එක. සමහරලාට පූජ්‍ය පක්ෂිත ඇතුළුව. ඒතර උතුම් දහම තුල උගන්වන දේ භාවිතය තුල නැහැ කියලා කියන්නේ. අපි යන්නේ කොහෙද කියන එක පිළිබඳ බරපතල අවදානම්කාරී තත්ත්වයක් තියෙනවා.
ඉතින් මේක නිසා මම කියන්නේ රටට අවශ්‍ය නායකත්වය කියලා කියන්නේ ඒක දැනුමින් පෝෂණය වෙච්ච, බුද්ධියෙන් පෝෂණය වෙච්ච, ස්ථානෝචිත ප්‍රඥාවෙන් යුතු, කලට වෙලාවට තීන්දුව ගන්න, නායකත්ව කුසලතාවයෙන් වලින් හෙබි, ඒ වගේම කණ්ඩායම් කුසලතාවයක්, ඊළඟට ඩිසිෂන් මේකින් කියන තීරණ ගැනීමේ හැකියාව කුසලතාවය, ඒ වගේම sannivedana කුසලතාවය. Taman තුල කොච්චර දේවල් තිබුණත් තරන්න අපිට තවත් පාර්ශවයක sannivedanaya කරන්න බැරි නම් ඒ සංවිධානය කිරීම කියන එක විවිධයි. කතා වෙනුත් පුළුවන්, කතා නොකරත් පුළුවන්. hina වෙලත් පුළුවන්, hina නොවිත් sannivedanaya කරන්න පුළුවන්. ඒක තාක්ෂණය භාවිතා කරලත් පුළුවන්, නැතුවත් පුළුවන්. හැබැයි ඒක කුසලතාවයක්. කරන පිළිවෙල වෙනම එකක්. ඒ කුසලතාවයෙන් හෙබිය යුතුයි. ඔවුන් හොයා යුතු නායකත්වය කියලා මම කියන්නේ. ඔවුන් ආයතන ප්‍රධානියෙක් වෙනවා නම් අනාගත තරුණයා, තරුණ පාර්ලිමේන්තුවේ ඉන්න කෙනෙක්, ඔහු ආයතනෙට කොහොමද නායකත්වය දෙන්නේ කියන එක. ඒකට දේශපාලඥයෙක් වීමේ අවශ්‍යතාවයක් නැහැ. මේ රටේ වර්තමාන තත්ත්වය සඳහා වගවිය යුතු එකම පාර්ශවයට මම දකින්නේ නැහැ දේශපාලඥයෝ. ඒ සඳහා වගවිය යුතුයි රාජ්‍ය ආයතන, රජයේ නිලධාරීන්, ඒ වගේ තීන්දුව ගන්න මැදිහත් වෙච්ච ඒ රාජ්‍ය යාන්ත්‍රණයත් වග වෙන්න ඕනේ. රාජ්‍ය යාන්ත්‍රණයේ වගකීම තමයි ඇමතිවරයා කියලා කියන්නේ සියල්ල දත් කෙනෙක් නෙවෙයි. මන්ත්‍රීවරයෙක් කියලා කියන්නේ සියල්ල දත් කෙනෙක් නෙවෙයි. හැබැයි රාජ්‍ය ආයතනයක් ඇතුළට එතුමන්ලා එනකොට ඔවුන්ට අවශ්‍ය කරන මඟ පෙන්වීම කරන එක. පවතින නීති රීති රෙගුලාසි ගැන කියන එක. ඉතිහාසයේ වෙච්ච කරලා තියෙන වැඩසටහන් ගැන දැනුවත් කරන එක. වර්තමානයේ ක්‍රියාත්මක වෙන වැඩසටහන් කොහොමද ඉස්සරහට ගෙනියන්න ඕන කියන එක පිළිබඳව අවබෝධය ලබා දෙන එක රාජ්‍ය නිලධාරියෙක් වගකීමක්. එතුමන්ලගේ යම් සිදයක් වැරදි අදහසක් ඉදිරිපත් වුණා අපිට කියන්න පුළුවන්. ඒක කිරීම උචිත නැහැ කියන එක. ඒකට කොන්දක් තියෙන්න ඕන. පෞරුෂයක් තියෙන්න ඕන. ඉතින් අන්නේ පෞරුෂය තමයි හැදෙන්න ඕනේ. යෝන් පාර්ලිමේන්තුව ඇතුලේ. දැන් යෝන් පාර්ලිමේන්තුව කියලා කියන්නේ රටේ සමස්ත තාරුණ්‍ය නියෝජනය කරන පැතිකඩක් මිසක් මේ අපි මේක ඇතුලේ ඉන්න මේ 300 ගාන නෙවෙයි කියලා, මේ 300 ගාන විතරක් නෙවෙයි මේක ඇතුලේ මේ අපිට පේන්නේ. අපිට පේනවා 300 ගානක්. හැබැයි ਉਹ නියෝජනය කරන ගමක්. ਉਹ නියෝජනය කරන ප්‍රාදේශීය කොට්ටාසයක්. ਉਹ නියෝජනය කරන තරුණ කණ්ඩායම. ਉਹ නියෝජනය කරන ජාතීන්, ආගම්, සියලු දේවල්. ඒතර ඔවුන් හරහා ජන සමාජයට යන්න ඕනේ, තරුණ සමාජයට යන්න ඕනේ මොකක්ද කියන එක. සහ තරුණයා තුළ රෝපණය කරන්න ඕනේ, වර්ධනය කරන්න ඕනේ මොන වගේ සංකල්පද කියන එක අපි තීරණය කරන්න ඕනේ. මම හිතන්නේ ඒක නිසා මේ යෝන් පාර්ලිමේන්තුව කියලා කියන්නේ අපි හැමදාම තරුණයෝ බොහෝ තැන්වල කරේ එක්ක විප්ලව කරනවා බැරිම තැන. නැත්තම් ඇඟිලි දෙක කරනවා දියව් අපිට දියව් නැත්තම් ඵලයව් අරකයි මේකයි කියලා. මම කියන්නේ ඒකට එහා ගිහිල්ලා මේ යෝන් පාර්ලිමේන්තුව ඇතුලේ ඉන්න අපේ മന്ത്രിතුමාලාට සියලු දෙනාටම අවස්ථාව හම්බෙලා තියෙනවා ප්‍රතිපත්තිමය තීන්දුව ගැනීම සඳහා වන මැදිහත් වීම කරන්න. ඒ වගේම ඔවුන්ට ඒ සඳහා අවශ්‍ය කරන පෝෂණය පහළ ගම්මට්ටමට දක්වා ගිහිල්ලා ගමේ ඉන්න තරුණයව නියෝජනය කරමින්, ඔවුන්ගේ දේවල් එකතු කරගනිමින්, උකහා ගනිමින්, ඒවා දිනු කරමින්, සංවර්ධනය කරමින් ගෙනල්ලා මේ පාර්ලිමේන්තුව මට්ටමේදී ඒක ජාතික තලයට ගලපලා අපි උදාහරණයක් කියන්නට ගියොත් එම ජාතික අයවැය ලේඛනයේ වර්ෂයක් සඳහා සකස් කරනකොට යෝන් පාර්ලිමේන්තුවේ පුළුවන් යෝජනාවලියක් ඉදිරිපත් කරන්න. තරුණ සංවර්ධනය සඳහා, ජාතික සංවර්ධනය සඳහා, කෘෂිකාර්මික සංවර්ධනය සඳහා, ටුවරිසම් ගැන ඕන එකක් ගැන බාධාවක් නැහැ. තරුණයා ගැන විතරක් කතා කරන්න ඕන කියලා සීමාවකුත් නැහැ. ඒතර ඒක අපිට හදාගන්න පුළුවන් නම් දැන් ආපහුත් එනවා මේ සැප්තැම්බර් ඔක්තෝබර් උට අයවැය. මං හිතන්නේ මගේ යෝජනාවක් තියෙන ඔබතුමාලා එකතු වෙලා පුළුවන් නම් සංවාද කරන්න. පුළුවන් නම් අරගල කරන්න ඒ සඳහා. කියන්නේ අරගලය කියන එක අපි පාරට බහැලා හරි ආයුධ අරගෙන කරන තැනින් මෙහාට ඇවිල්ලා හරි අදහසක්, හරි සංකල්ප, හරි ප්‍රතිපත්ති හදන්න, හරි වැඩසටහන් හදන්න. මේ පාර්ලිමේන්තුව ඇතුලේ අරගල කරන්න පුළුවන්. ඒ අරගලය තුලින් ඉස්මතු වෙන එන යහපත් දේ, හොඳ දේ, සාරවත් දේ අපිට පුළුවන් ජාතික තලයේ සංවර්ධන වැඩ පිළිවෙලක් ඇතුළට බද්ධ කරගන්න. ඒ සඳහා බලපෑම් කරන්න. මම හිතන්නේ ඒක තමයි අවශ්‍ය දේ. ඒකට මට තව එකක් කියන්න ඕනේ මේකෙදී අපේ තරුණයා මේ රට ඇතුලේ මොනවා හරි ටිකක් අත්පත් කරගන්නම කටයුතු කරමින් සිටීමේ අවශ්‍යතාවයක් මම නම් දකින්නේ නැහැ. මම කියන්නේ ඔහු මේ විශ්වයේ, ලෝකේ හැම තැනකම ඉන්න ඕනේ. ඔහු රට නියෝජනය කරන්න. ඔහු හරහා ශ්‍රී ලංකාව ලෝකෙට පේන්න ඕනේ. කවදා හරි දවසක අඟහරු ලෝකේ නැත්නම් වෙනත් මේ ඔය අභ්‍යවකාශයේ තියෙන ග්‍රහ ලෝකයක මිනිස්සු ජීවත් වෙන කාලේ උඩ ශ්‍රී ලාංකිකයෙක් ඇතුළේ ඉන්න ඕනේ. ඒ ශ්‍රී ලාංකික නියෝජනයක තියෙන්න ඕනේ. ඉතින් එතෙන්ට අපේ තාරුණ්‍ය ගෙනියන්න කොහොමද කියන එක. ජාත්‍යන්තර ඉස්සරහා කොන්ද ගිලින් තියාගෙන
තමන් දරන මතය අදහස ඍජුව ලෝකෙට ප්‍රකාශ කරන්න පුළුවන් පෞරුෂයේ තියෙන තාරුණ්‍යයක් අපිට ඕන. ඒ තාරුණ්‍ය කතාවෙන් විතරක් නෙවෙයි ක්‍රියාවෙන් ඒක ඔප්පු කරන්න ඕන. ඒකට මේ තරුණ පරපුර එතෙන්ට හැදීම මම හිතනවා යෞවන පාර්ලිමේන්තුවේ ප්‍රමුඛම වගකීමක් කියන එක. කාර්යභාරයක් කියන. දැන් මම මේකේ දකින්නේ දැන් මම සමාජලාට දිස්ත්‍රික් වල යනකොටත් දකිනවා අපේ පාර්ලිමේන්තුවේ ඉන්න තරුණ අය ඉතින් දිස්ත්‍රික්කයට දේශපාලන නායකත් එහෙම ගියාම පස්සෙන් දුවන අහති ඇර තල්ලු කරගෙන දුවන යම සංස්කෘතියින් තියෙනවා. ඒක මම හිතන්නේ මම දන්නේ වෙනස් වෙ යුතුද කියන හැඟීමක් තමයි මට තියෙන්නේ. එතනදී දිස්ත්‍රික්කය තුළ තමන්ගේ නියෝජනය බොහොම ගෞරවාන්විත එකක් විය යුතුයි. ඒකට හරි වටිනාකමක් තියෙන්න ඕනේ. ඒ වටිනාකම නිර්මාණය කරන්න කොහොමද කියන්නේ? දැන් උදාහරණයක් දැන් අපි පුද්ගලෙක් දිහා බැලුවම බාහිරව පේන දේ මත නෙවෙයි සියල්ල තියෙන්නේ. ඔහුව අපි විවෘත කරලා බැලුවොත් එහෙම ඔහු හිස් වාජනයක්ද එහෙම නැත්නම් පිරිච්ච පරිපූර්ණ චරිතයක්ද කියන එක බලන්න පුළුවන්. ඉතින් සමාජයට අපි දෙන ආදර්ශය එතන හදන්න ඕනේ. ඒ නිසා මම හිතනවා වෙනස් විදිහට හිතන්න ඕනේ. ඒ කියන්නේ චේන්ජ් කියන එක ඒක තමන්ගේ ලයිෆ් එකේ මන්ත්‍රයක් වගේ කරගන්න ඕනේ. ඒ චේන්ජ් කියන එකේදී අපි තියෙනවා කඩලා බිඳලා විනාශ කරලා කුඩුපට්ටම් කරලා යන චේන්ජ් එකද අවියාවුද අතට අරගෙන කරන චේන්ජ් එකද එහෙම නැත්නම් මේ මතවාදී විප්ලවයේද යම් වැරදි යම් යල්පැන ගිය මතයන් එක ගැටිලා අනාගත ලෝකෙ සඳහා කොහොමද අපි තරුණයව හදාන්නේ? දැන් මට මේකෙදි මම චූටි කාරණාවක් කියන්න. දැන් අපි සාකච්ඡා කළ යුතුයි අන්නේ කියන අවුරුදු 10ක 20ක එහා ලෝකය ගැන. ඒ ලෝකයට සරලන තරුණයෝ ටිකක් හදන්න කොහොමද? ඒ ලෝකයේ තියෙන අභියෝග ජය ගන්න පුළුවන් ඒ ස්කිල් සෙට් එක නැත්තම් ඒගොල්ලන්ගේ තියෙන හැකියා ඔය පොදිය ඒක හදන්න කොහොමද? එතෙන්ට අවශ්‍ය කරන චින්තනය හදන්න කොහොමද? එතෙන්ට අවශ්‍ය කරන සිතුවිලි ධාරාව හදන්න කොහොමද? එතෙන්ට ගැළපෙන්න අවශ්‍ය කරන මේ කායික සහ මානසික යෝග්‍යතාවය හදන්න කොහොමද කියන්නේ. මේක ඇත්තටම රටකට තියෙන අභියෝගයක්. ලෝකයේ මේ පරිශ්‍රය කරනවා. ඒ ඔස්සේ ලෝකයේ අධ්‍යාපන ක්‍රම වෙනස් කරනවා. ඒ වගේම ලෝකයේ අනිකුත් ප්‍රායෝගික මේ විෂය ධාරාවන් වල වෙනස්කම් කරනවා. නමුත් අපි කොතනද ඉන්නේ කියන එක මම හිතන්නේ ඔබ දන්නවා. තවක් හිතා බලන්න වෙන තැනක්. ලෝකය තනි ආයක් බවට පත් වෙමින් තියෙනවා තාක්ෂණයේ sannivedanaye දියුණුවත් එක්ක. අපිට හිතා ගන්න බැරි වේගකින් දිනෙන් දින ලෝකය වෙනස් වෙනවා. ඒ වේගයත් එක්ක ඒ වේගයෙන් ගමන් කිරීමට බැරිකම නිසා දෝ අපේ සමාජයේ යම්කිසි පරිහානියකට පසුගාමී තත්වයකට පත්වී ඇති බවක් පෙනෙන්නට තිබෙනවා. ඒ මගේ පෞද්ගලික අදහස. වෙනස්කම් බාර ගැනීමට උතුමන් අන්තිමට සඳහන් කරා වගේ අපි මැලිකමක් දක්වනවා. වෙනස් වීම වලට අපි බය වෙනවා. අපි මම මේ මෙච්චරලා කතා කරේ තරුණ විෂයපතේ සම්බන්ධයෙන් අපි ක්‍රීඩා විෂයපතේ සම්බන්ධයෙන් යම්කිසි කාරණයක් කතා කරමු. අපේ තරුණ පිරිස ක්‍රිකට් ක්‍රීඩාවලින් බලාගෙන ඉන්නවා. එතකොට පසුගිය දවස්වල ජනප්‍රිය මාතෘකාවක් ආව කණ්ඩායම තුලේ විනය ප්‍රශ්න සම්බන්ධයෙන් ඒවා වෙනස් ඒ තත්වයන් වෙනස් කිරීමට ඇති වී තිබෙන කණ්ඩායම තුලම ඇති තිබෙන ප්‍රතිරෝධය සම්බන්ධයෙන් ජනමාධ්‍යයන් වල කතා බහට ලක් වුණා. දෙකම්තුමුනේ අපි කොහොමද අපේ ක්‍රිකට් විතරක් නෙමෙයි මම කියන්නේ ක්‍රිකට් වලින් අපිට පේන්නේ සම්පූර්ණ ක්‍රීඩාව මුහුණ දීලා තියෙන ඛේදවාචකයේ පැතිකඩක්. ඒක මූලික කරගෙන අපි සමස්ත ක්‍රීඩාවෙම වෙනස් මුහුණුවරකට අලුත් පාරකට අරගෙන යන්නේ කොහොමද සහ බිම්මට්ටමේ ඉන්න ආර්ථිකම වශයෙන් පල්ලෙහා මට්ටමේ ඉන්න අපේ ගමේ ඉන්න කොල්ලොන්ට කෙල්ලොන්ට උඩට එන පාරක් අපි හදන්න ඕනේ නේද? මේ කොළඹ සහ ඒ නගරබද පාසල් වලට පමණක් සීමා වෙලා තියෙන මේ ක්‍රීඩා සංස්කෘතිය වෙනස් කිරීම සඳහා යම්කිසි කාර්යභාරයක් අපේ ඇමතුමාගෙනුත් මැදිහත් වීමෙන් එතුමා ක්‍රීඩකෙක් නිසා එතුමාට මේක වඩාත්ම දැනනවා අපි එතෙන්ට යා යුතුයි නේද? ඔව්. ඒක මම හිතන්නේ හොඳ යෝජනාවක්. හැබැයි ඉතින් මෙහෙම එකක් තියෙනවා. දැන් අපි යා යුතුයි දැන් අපි හිතනවා දැන් අපි සිරීපාදේ යා යුතුයි. ඒක සිතුවිල්ලක් නේ. ඒක නිකන් අපිට එනවා. හැබැයි යන්න ඕනේනේ. එහෙම ගියොත් තමයි කවදා හරි අර කියන එක සාක්ෂාත් කරගන්න පුළුවන්. ඒක මොකද්ද අපේ ඒ සඳහා තියෙන ක්‍රියාවලිය කියන එකයි වැදගත්. අපි ඉපදුනේ ගමකද නගරයකද කියන එකට වඩා මම හිතන්නේ ගමේ තෝරන තරම් ඔපචුනිටිස් තියෙනවා. ගමේ කන්දක් තියෙනවා කියලා කියන්නේ පල්ලමක් තියෙනවා කියලා කියන්නේ යන පාරේ බාධක තියෙනවා කියලා කියන්නේ මම ක්‍රීඩාවට උචිතම තැනක්. දැන් නගරේ ක්‍රීඩා කරන්නේ බාධා හදාගෙන. එච්චර මහන්සි වෙන්න ඕනේ මේ දැන් උදාහරණයකට දන්නවා ඉතියෝපියාව වගේ රටක්. ඒගොල්ලෝ කොහොමද දුරදිවීමේ ක්‍රීඩකයන් පුහුණු වෙන්නේ කියලා. දුවන කඳු පල්ලම් බඩ වැටි මේ හැම එකම දුවනවා. අපි දන්නවා ඉතියෝපියාව වගේ සෝමාලියාව වගේ රටකින් අද වෙනකොට මේ දුරදිවීමේ ක්‍රීඩාවල පදක්කමක් උදුරා ගන්නවා කියන එක හීනයක්. ඒකට ඒක නිසා මම හිතන්නේ මෙතන අපි
මම නම් හැම වෙලෙම දකින්නේ බාධාවක් කියන එක තමයි ගැටලුවක් කියන එක තමයි අපිව නිර්මාණශීලී කරන්නේ. අපිට ප්‍රශ්න නැත්තම් ගැටලු නැත්තම් බාධා නැත්තම් අපි ඔය ලැබෙන දෙයක් කාලා ওই කොහොම හරි ඉන්නවා. නමුත් මේවා තියෙනකොට අපි හිතන්න පටන් ගන්නවා. ඒ සිතුවිලි හිතන්න පටන් ගැනීම ප්‍රතිඵලය වෙන්නේ අපි අර බාධාව ජය ගන්න ක්‍රමවේද හොයනවා. ඉතින් මේ අද ක්‍රිකට් ගැනත් කියපු නිසා ඒක අර කෑල්ල මන් ටිකක් මාත්තල මේ පැත්තට එන වෙලාවත් සලකලා දැන් රටක ක්‍රීඩාව පරිපාලනය වෙන කළමනාකරන ක්‍රමයක් තියෙනවා. මේ ක්‍රමය නොදන්නා කම නිසාත් ගරු ඇමතුමාත් අමාත්‍යාංශයත් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවත් බැනුම් ගන්න විවේචන වලට යනවා. ඒක මගේ ගෙදර ඉඳලම සිද්ධ වෙනවා. දැන් මටත් ඉන්නවා තරුණ කොල්ලෝ දෙන්නෙක්. මොකක් හරි ක්‍රීඩා සම්බන්ධයෙන් ප්‍රවෘත්තියක් කොහේ හරි ගියා නම් මට පළවෙනි කෝල් එක දෙන්නේ මගේ පුතෙක්. අප්පච්චි මොකද වෙන්නේ මේ කියලා. ඊළඟට මගේ ගෙදර අපේ නෝනත් මේකට හිටපු ගාම මැදිහත් වෙනවා. ඕගොල්ලෝ මේව බලන්න ඕනේ. තරුණ ක්‍රීඩා අමාත්‍යාංශයේ මොකටද තියෙන්නේ? හැබැයි මට කියන්න තියෙන පැහැදිලි දේ තමයි දැන් ක්‍රීඩා අමාත්‍යාංශයේ තියෙන ප්‍රතිපත්තිමය කාරණා සඳහා නීති රීති රෙගුලාස් ටික හදන එක, ප්‍රතිපත්තිමය කාරණා ටික කරන එක, ජාතික මට්ටමේ තියෙන යටිතල පහසුකම් සංවර්ධනය කරන එක, ජාත්‍යන්තර මට්ටමත් එක්ක සමහරලාට අවබෝධතාවයන් හදාගෙන යන එකට. ඊට අතිරේකව දැන් ක්‍රීඩා විෂය පළාත් සභා විෂයක් ඒක දැනට විමධ්‍යගත කරපු එකක්. ඒකට අපිට ඉන්න ක්‍රීඩා නිලධාරීන් සංඛ්‍යාවත් දිස්ත්‍රික් මට්ටමට විතරයි ඉන්නේ. ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට ඒ ටිකෙන් තමයි ඒ කටයුතු කරන්නේ. අනිත් ඒවා ඔක්කොම ප්‍රාදේශීය මට්ටම දක්වාම ඉන්නේ පළාත් සභාවල ක්‍රීඩා නිලධාරීන්. එතකොට ඊළඟ කාරණාව තමයි ක්‍රීඩා සම්බන්ධයෙන් ජාතික සංගම් තියෙනවා. යම් රටක යම් ක්‍රීඩාවක් ජාතික මට්ටමින් සංවිධානය කිරීම, වැඩි දියුණු කිරීම, පුහුණු කිරීම, තරඟාවලිය පැවැත්වීම මේ ආදී සකල විවිධ කාරණා සඳහා මැදිහත් වෙන මේ ජාතික සංගමය. ඒතර මේ ජාතික සංගම දැන් කිව්වොත් එහෙම මේ වෙනකොට ක්‍රීඩා 71ක් සඳහා ජාතික සංගම ලංකාවේ තියෙනවා. එතන ශ්‍රී ලංකා ක්‍රිකට් කියලා කියන්නේ ක්‍රිකට් සඳහා තියෙන ජාතික සංගමය. ශ්‍රී ලංකා ෆුට්බෝල් කියලා කියන්නේ ෆුට්බෝල් සඳහා තියෙන ජාතික සංගමය. ඒතර මේ අය හැම වෙලේම ජාත්‍යන්තර සංගම් තියෙනවා මේ හැම ක්‍රීඩාවකටම. ක්‍රිකට් වල තියෙනවා ICC එක. ඊට පස්සේ FIFA කියලා එකක් තියෙනවා ෆුට්බෝල් වලට. ඉන්ටර්නැෂනල්. ඒතකොට ඒගොල්ලන්ගේ තියෙනවා නීති රීති රෙගුලාසි. ඒතකොට අපි මේ ක්‍රීඩාවල් කියන ඒවා අර චක්ගුඩු පයින්නවා වගේ එහෙම නැත්නම් තාච්චි පයින්නවා වගේ ඒවා මේ ගමට සීමා කරන්න පුළුවන් ඒවා නෙවෙයි. ජාත්‍යන්තරයට යනවා නම් අනිවාර්යයෙන්ම අපි ජාත්‍යන්තර නීති රීති රෙගුලාසි අනපනත් ඔක්කොමත් එක්ක ඉන්න ඕනේ. ඒතකොට AI විසින් යම්සීද ගයිඩ්ලයින්ස් දෙනවා ඔක්කොම තියෙනවා. ඒතකොට එතනද කියන පළවෙනි කාරණාව තමයි අද පත්තරේ බැලුවත් බලන්න පුළුවන් ඔබතුමාට සයිකල් ෆෙඩරේෂන් එකේ තිබිච්ච නිලධාරීන් තෝරා ගැනීම සඳහා තිබිච්ච ඉලෙක්ෂන් එක. ඒක නීති විරෝධී කියලා ජාත්‍යන්තර සයිකල් ඉන්ටර්නැෂනල් සයිකල් ෆෙඩරේෂන් එක කියලා තියෙනවා කියලා තියෙනවා. ඒතර ඇත්තටම ඒකට කිසිම දේශපාලන මැදිහත් වීමක් නැහැ. හැබැයි යම් යම් නියාමනය කිරීම සඳහා වන යම් යම් මඟ පෙන්වීම මැදිහත් වීම අපිට තිබුණා. ඒක හැබැයි අර්ථ දක්වනවා ඒක දේශපාලන මැදිහත් වීමක් ඇටියට. ඒතර ඒක හරි සරලව පාවිච්චි කරන්නත් පුළුවන්. එහෙම කරලා ලෝකෙට හේතු ගන්නන්නත් පුළුවන්. මොකද අපි දන්නවා ලෝකෙ එහෙම ක්‍රියාත්මක නොවුනට ලෝකයේ බොහෝ අය ජීවත් වෙන්න සහ කතා කරන්න ප්‍රධාන රටවල් විශේෂයෙන් අපි මොනවද කියන්නේ මානව අයිතිවාසිකම් කියන එක ඉහළින්ම කතා කරන අය තමයි ඒක කඩ කරන්නේ. ඒතකොට දැන් උදාහරණයක් ඇටියට ගත්තොත් මේ එංගලන්තයේ බලා ගිය අපේ ක්‍රිකට් කණ්ඩායම තීරුවේ ගරු ඇමතුමා නෙවෙයි. ඒතර ශ්‍රී ලංකා ක්‍රිකට් එකේ තේරීම් කමිටුවක් ඉන්නවා. ඒ තේරීම් කමිටුව තෝරලා යපු කණ්ඩායමට අනුමැතිය දීම තමයි ගරු ඇමතුමා කරලා තියෙන්නේ. ඒකේ නායකත්වයට අහවලාපත් කරන්න ඕන කියලා ගරු ඇමතුමා කොහොමද යෝජනා කළා. මොකද ඇමතුමාගේ ගන්න සකල විද තීරණ යන්නේ මගේ අස්සෙන් තමයි යන ඕනි තැනකට. ලෝකෙ කොහෙට ගියත් ඇමතුමාගේ තීරණ යන්නේ අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අස්සෙන්. ඒක නිසා මම සුද්දෙන්ම දන්නවා ඇමතුමා එහෙම නියෝගයක් එහෙම මේ උපදේශයක් කාටවත් දීලා නැහැ. ওই ටීම් එකට A ගන්න B හලන්න C ගන්න D දාන්න මොකක්වත් කියලා නැහැ. ඒත් ඒ තීරණ ඔක්කොම අර ක්‍රීඩාව පරිපාලනය කරන මේකින සංගම් විසින් කරන දේවල්. ඒ සංගම් වලත් අර කින තාක්ෂණික කමිටුව ඒ දේවල් ඉන්නවා. ඒතර හොඳට හෝ නරකට අපේ භාග්‍යයට හෝ අභාග්‍යයට ওই ඔක්කොම කරලා යපු ටීම් එක ෆේල් වෙනවා. සහ උන් විනය විරෝධීවත් යම් පිරිසක් හැසිරෙනවා. ඉතින් මම දකින්නෙම ක්‍රීඩාව තියෙන්නෙම විනය හදාන්න. ක්‍රීඩාවෙන් හැදෙන්නෙම විනය. හැබැයි අද ඒ කියන ක්‍රීඩාවෙන්
ක්‍රීඩාවේ ජිනිලා ඉන්න අය කඩන්නේවත් විනය. ඉතින් මේකට මම දකින්නේ දැන් මේ අපි මහා සමාජයෙන් මේ සියල්ල ওই පොඩි පොඩි කෑලි වලට කැඩෙන්නේ. ඒතර මහා සමාජයේ තියෙන පිරිහීම තමයි ක්‍රීඩාව ඇතුළට එන්නේ. ඒතර මහා සමාජයේ ගුණවත් නැති වෙනකොට සාරවත් නැති වෙනකොට ඒ සාරවත් නැති සමාජයෙන් තමයි ක්‍රීඩකයොත් මේවට ඇතුල් වෙන්නේ. දේශපාලනයේදී වගේම. ඕක අපේ ආගමික සංස්ථාවටත් ඕකම තමයි වෙලා තියෙන්නේ. රාජ්‍ය සේවයට ඕක තමයි වෙලා තියෙන්නේ. ප්‍රයිවට් සෙක්ටර් මොන සෙක්ටරේට කොහෙන් ගියත් යන්නේ මේ මහා සමාජය. මහා සමාජයේ කඩා වැටෙනවා කියලා කියන්නේ. ඒ කඩා වැටෙන එක ඇතුලේ ඒ තියෙන අත්දැකීම් ටිකත් එක තමයි මේ ආයතන විවහන්ට එන්නේ. ඒත් අපි හදන්න ඕනේ තැන හුදකලා කරලා අරගෙන මේ ක්‍රීඩාව විතරක් නෙවෙයි. ක්‍රීඩාවට අවශ්‍ය කරන ඉන්පුට්ස් එක එන්නේ, යෙදවුම් ටික එන්නේ මේ මහා සමාජේ නම් සමාජ වෙනසක් කරන්න ඕනේ අපි. සමාජ සෝදනයකට ලෑස්ති වෙන්න ඕනේ. ඒක ඇතුලේ මේ සංස්කෘතිමය පරිවර්තනයක් කරන්න ඕනේ. ආගම දහම කියන වගේ උගන්ලා තියෙන සාර ධර්ම ටික මිනිසුන්ගේ හිත ඇතුළට ගෙනියන්න ඕනේ. හැසිරීම ඇතුළට ගෙනියන්න ඕනේ. ඒක සඳහා වුණ දැවැන්ත වැඩකුරුසක් තියෙනවා. ඉතින් ඒක සඳහා මම හිතන්නේ අපේ රටේ තියෙන ලොකුම කරුමය කියන්නේ ඒක සඳහා තියෙන හොඳම ආයතන ටික තමයි බෞද්ධ කටයුතු හා මේ බෞද්ධ ආගමික කටයුතු නැත්නම් බුද්ධ ශාසන ආගමික කටයුතු අමාත්‍යාංශයේ යටතේ තියෙන දෙපාර්තමේන්තු ආයතන. බොහෝ වෙලාවට කාට හරි ඇමතිකම දුන්නොත් එහෙම හිතනවා මට වැඩක් නැති අමාත්‍යාංශයක් හම්බුනේ කියලා. මෙලෝ එක කරන්න බෑ අම්මුණේ ආවල් එකන කියලා එහෙම සංස්කෘතියක් තියෙනවා. හැබැයි මේ සමස්ත සමාජය වෙනස් කරන්න කිසියම් කෙනෙකුට අවශ්‍ය නම් ඒ අවශ්‍යතාවය සඳහා වැඩිම මැදිහත් වීම කරන්න පුළුවන් වෙන්නේ මේ ගුණධර්ම සාර ධර්ම ටික සකස් කිරීම මත. ඒක ඉතින් මව් කුසට ප්‍රාණියෙක් ගෙන්නා ගැනීම ඉදලම සකස් කරන්න පුළුවන්. ඉතින් වෙලාව දෙනවනම් කතා කරන්නත් පුළුවන්. ඉතින් ඕක නිසා මම කියන්නේ අපි පුංචි පුංචි පොකට්ස් වෙනස් කරන්න උත්සාහ කරන ගමන්ම අර ලොකු පොකට් එක වෙනස් කරගන්න ඕනේ. ඒක වෙනස් කරන්න මැදිහත් වෙන්න ඕනේ ක්‍රීඩා අමාත්‍යාංශය විතරක් නෙවෙයි. ඒක සඳහා මැදිහත් වෙන්න විවිධ ආයතන දෙපාර්තමේන්තු සංස්ථා තියෙනවා. විශේෂයෙන් අපේ අධ්‍යාපන පද්ධතිය. ඒක තුල ඉන්න දරුවෝ තමයි මේවට එන්නේ. ඒතකොට ඒකෙන් ලැබෙන පරිචය පුහුණුව තමයි මේවා ඇතුළට තරන් එන්නේ. ඉතින් ඒක නිසා දැන් අපි තව එකක් මම කියන්න මේකෙදී අපේ තරුණයා කියලා කියන්නේ අපේ ඉලක්ක ගන්නයන් බවට පත් වෙන්නේ අවුරුදු 15ත් 29ත් අතර පිරිස. හැබැයි 15 වෙනකන් ඒ දරුවා කොහෙද ජීවත් වෙන්නේ? කාත් එක්කද ජීවත් වෙන්නේ? කාත් එක්කද කටයුතු කරන්නේ? මොන සංස්ථාවෙද ඉන්නේ? මොන සමාජෙද ඉන්නේ? ඔවුන්ට ඒ හරහා ලැබෙන්නේ මොනවද? ලැබෙන පෝෂණය මොකද්ද? ඒකට අර අවුරුදු 15ක් තිස්සේ මව්කුසේ ඉඳලාම හම්බෙච්ච ටික සංසාරෙත් හම්බෙච්ච ටිකත් එක්ක අරගෙන තමයි 15න් පස්සේ ජාතික තරුණ සේවා සභාවේ තියෙන යවුන සමාජය ඇතුළට එන්නේ. ඒකට අවුරුදු 15ක් කුරුවල් වෙච්ච එකේ අපිට මේ එක රැයකින් වෙනස් කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ තියෙනවා. ඒක නිසා මම කියන්නේ දැන් මම මේ අමාත්‍යාංශයේ ලේකම්වරයෙක් වැඩ බාර ගත්තමත් කිව්වේ අපේ ඉලක්ක ප්‍රජාව ඉන්නේ කොහෙද හැමතැනකටම අපි රින්ගන්න ඕනේ කියන එක. ඒක ඇතුළට ගිහිල්ලා අපේ සංස්ථාව ඇතුළේ අපේ ඉලක්ක මේ ප්‍රජාව සකස් කරන්න ඕනේ පිළිවෙල ගැන කියන්න ඕනේ. ඒක නිසාම තමයි අපි තරුණ යෞවන සමාජ කියන එක පාසලට ගෙනියන්න ඕනේ කියලා කිව්වේ. අපිට ඒක තාම හරියට කරගන්න බැරි වුණා. නමුත් ඉදිරියට කළ යුතුයි. කරලා මේ හරි පෝෂණය හරි මඟ පෙන්වීම ශික්ෂණය හැදියාව ඔය කියන සකල විද දේවල් ටික හදලා දෙන්න ඕනේ. දැන් අද අපිට අහන්න ලැබෙන්නේ මොකක්ද? අම්මයි තාත්තයි අවුරුදු 15 දැරියක් අලෙවි කරලා. අන්තර්ජාලය හරහා ලිංගික කාරණා සඳහා අලෙවි කරනවා කියලා. ඉතින් අපේ සංස්කෘතිය එතන තමයි කියලා තියෙන්නේ. සමාජය එතනට කියලා තියෙන්නේ. දැන් මේකටයි අපි උත්තර හොයන්නේ. සමස්ත සමාජයම ඛේදවාචකයකට වැටලා තියෙනවා. අනිවාර්යයෙන්. මූලිකවම Tamanගේ හෘද සාක්ෂියට අවනත නැති සමාජයක් බිහි වෙලා තිබෙනවා. Taman කරන වැරදි ඒ ආකාරයෙන්ම තියාගෙන ලෝකයට පෙන්න අනෙක් පිරිසව පමණක් විවේචනය කරමින් ඉන්නවා. මේක තමයි ලේකම්තුමනි සමස්තය තුල තිබෙන කාරණය. ඔබතුමන් අද අපේ සාකච්ඡාවට සම්බන්ධයෙන් ජාතික තරුණ පාර්ලිමේන්තුව හැටියටත් ජාතික තරුණ සභාව හැටියටත් කරු සභාපතිතුමන් වෙනුවෙන් මම මගේ කෘතඥ පූර්වක ස්තුතිය ඔබතුමන්ට පුද කර සිටිනවා. ඔබතුමන්ට දීර්ඝායුෂ වේවා. ඔව් බොහොම ස්තුතියි. මට හැබැයි තව එක් වචනයක් කියන්න ඉඩ දෙන්න. මේ ඇත්තටම දැන් මේ කතා කරපු දේවල් කතා කරලා විතරක් නවත්තන්න බෑ. ඒ සඳහා අපි සියලු දෙනා අත්වල බැඳගෙන මේ වෙනස නිර්මාණය කරන්න ඕනේ. ඒක සඳහා මම හිතන්නේ මේ තරුණ පාර්ලිමේන්තුවේ ඉන්න සියලුම තරුණයෝ අමාත්‍යාංශයත් තරුණ සේවා සභාවත් අනිකුත් ආයතනත් දෙපාර්තමේන්තු මේ සියල්ලත් එක්ක අත්වල බැඳ ගැනීම අවශ්‍යයි. ඒක සඳහා මම හිතන්නේ අගමැතිතුම හැරියට ඔබතුමාටත් ඒ වගේම මේ පාර්ලිමේන්තුවේ කතානායකතුමන් සියලු දෙනාටත්
ඒකට අවශ්‍ය කරන ජවය, ශක්තිය, චින්තනය පහළ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ආරාධනා කරනවා. තන තන යම් යම් පොඩි පොඩි විවේචන කර කර ඉන්නේ නැතුව අපි ඒක ජාතික තලයට ගේන්න අවශ්‍ය කරන මැදිහත් වීම කරන්න. මම හිතන්නේ වැඩිහිටියෝ හැටියට සහ අපි තරුණයෝ හැටියට හිටපු නිසා ඒ සඳහා අත්වල සපයන්න අපි බලාගෙන ඉන්නවා. අපිට නැවතත් බොහොම ස්තුතියි මැතිතුමනි. සාකච්ඡාව අතරතුර අපි සඳහන් කරපු චිලි දේශයේ නායක සැල්වදොර් අයියන්දේ 1973 දී හමුදා කුමන්ත්‍රණයකින් ඔහුගේ ජනාධිපති මන්ත්‍රී වටුල පවස්ථා ඔහු ජාතිය අමතලා ස්වල්ප මොහොතකින් සියදී හානි කර ගන්නවා හිසර වෙඩි තබාගෙන. ඔහු ඊට පෙර කියනවා ඉතිහාසය අපේය, එය මිනිසුන් විසින් නිර්මාණය කරනු ඇත කියලා. ඉතින් අපේ ඉතිහාසය අපි නිර්මාණය කරගමු. එසේ නිර්මාණය කරන ඉතිහාසය සාඩම්බර ඉතිහාසයක් බවට සාක්ෂි දීම සඳහා එකවන්ව එකතු පහදු වෙලා ඉදිරියට යමු කියලා ජාතික තරුණ සේවා සභාව හැටියට, ජාතික තරුණ පාර්ලිමේන්තුව හැටියට රටේ තරුණ ප්‍රජාවට අපි ඉතාමත් ආදරයෙන් සාදරයෙන් ආරාධනා කරනවා. ඉතින් අද මේ අඩහොරාව ගෙවුනේ යං පැදුරු ඔන්ලයින් වැඩසටහනේ දිශානිතියත් එක්ක නැවතත් ලබන සතියේ හෘදයාංගම එකතු වීමේ බලාපොරොත්තුවෙන් අපි සමුගමු. ඔබට බොහොමත් ස්තුතියි.